දැයි අපි කවුරුත් දන්න පරිදි අපි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට අපි පොඩි මෑණියක ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කරන්න කියලා. වෙලා ලැබුණොත් අපි දුරස්ත ක්‍රමයට සම්බන්ධ වෙලා ඉන්න නැත්තන් ගිරේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්න යනවා. අපි ඉස්සලා ප්‍රමුඛතාවයේ දෙමු අපි නිසන් වනේ දැන් සම්බන්ධ වෙන ආයේ ප්‍රශ්න වලට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, අද දවසට කමඨහන් වාර්තා 8කුත් ඔබ වහන්සේගේ ධර්මදේශනාව සම්බන්ධයෙන් වාර්තා 2කුත් ඇතුළත්ව සියලුම වාර්තා 10ක් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා ඉදිරිපත් කිරීමට මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි, අපි ප්‍රශ්න වලින් පටන් ගන්නගනිමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ආනාපාන හුස්මෙහි මැද පමණක් පෙනෙනවා මෙන් ඇවිදීමට පටන් ගන්නා සිත්වලත් මුහුණ කසනවා කියන සිත්වලත් පැවතීම පමණක් දැනුණද ඒ දෙක අතර හිතේ වේගය නිසා සිත්වල ඇතිවීම නැතිවීම නොපෙනීම නොබැලීමද මුහුණ කසද්දීත් සක්මන් කරලා කියන්නේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මොකද්ද කියන්නේ කියලා කියන වාක්‍යය මූල සකස් වීද මොකද්ද කියලා මුලින්දලා කියවන්නකො. ඇවිදීමට ආනාපාන හුස්මෙහි මැද පමණක් පෙනෙනවා මෙන් ඇවිදීමට පටන් ගන්නා සිත්වලත් මුහුණ කසනවා කියන සිත්වලත් පැවතීම පමණක් දැනුණද ඒ දෙක අතර හිතේ වේගය නිසා සිත්වල ඇතිවීම නැතිවීම නොපෙනීම හා නොබැලීමද මුහුණ කසද්දීත් නොපෙනීම හා නොබැලීමද ඔව්, ඒ කියන්නේ ඒ දෙක පෙන්වන්න නැති වෙන තමයි සංසාරය හදලා තියෙන්නේ. හුස්මක් කියලා ඊතුරු හුස්ම එනකොට එක දිගට තියෙන වගේ පේන්නේ. ඒ දෙක මැද අලවන ඇලවිල තමයි තණ්හාව කියන්නේ. විසත්තිකා කියලා කියනවා, ජාලිනී කියලා කියනවා, සිබ්බනි කියලා කියනවා. මේක ඉවර වෙනකොට අරක පටන් ගන්නකොට මේ දෙක මැද හිස්තැන නැති කරලා ඒක අවිද්‍යාව නෙවෙයි, ඒක තෘෂ්ණාවට වැටෙනවා. ඉස්සෙල්ලාම අවිද්‍යාවෙන් දැනගන්න මේක වහලා ගහලා තියෙන්නේ. අතරමැද තියෙන පැලිර පේන්නේ නැති වෙන්න පොටි කපලා ඇදලා කපරාරු කරලා තියෙන්නේ. අන්න ඒ නිසා ආස්වාසියේ නිමාව සහ ප්‍රස්වාසයේ මුල අතර තියෙන හිස්තැන වහලා ගහලා තියෙන්නේ. ඒ ඔය හරියට මේ ගෑනු රූපලාවන්‍ය දාන්නේ. මේ ගෙවල් පාට කරලා කපරාරු කරලා පේන්ට් කරන්නේ. පිරිමිත්තු රූපලාවන්‍ය කරනවා. ඒකෙන් තමයි ඔය තෘෂ්ණාව වැඩෙන්නේ. ඉතින් ඒක නැතුව බලන්න ඒ රූපලාවන්‍ය කරන සිවිය විනිවිදින්න ඕනේ. විනිවිදලා බැලුවා පස්සේ අසුචි 32ක් තියෙනවා. ඕනේ ගෑණියෙක්ගේ එච්චරයි. ඕනේ පිරිමියෙක්ගේ එච්චරයි. යාර පිට ලෙල්ලේ තියෙන එක විනිවිද ගන්න බැරි කම තමයි රාගය කියන්නේ. ඒක තෘෂ්ණාව. ඉතින් බුදුරජාණන්සේ කියනවා අපිට මේක බල්ල ඔය දෙක අතර තියෙන හුඟක් බලන්න එපා, එකක් බලන්නකෝ. එකක් කිව්වලා ඊගායක පටන් ගන්න ඉස්සලා අතරමැද තියෙන මැද අපි ગેප් එක කියලා කියනවා. නැත්නම් හිදැස. ඒක නොදැක්කොත් විතරයි මේ ලෝකෙට ප්‍රේම කරන්න පුළුවන්. ඒක දැක්කොත් ආයෙ කවදාකවත් ප්‍රේම කරන්න බෑ. ඒක නොදකින්න තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ නටන්නේ. මේ ඔය පුපුරලා තියෙනක පෙන්වන්න නැතුව මේ පුපුරලා නැහැ කියලා විකුණ ගන්න වගේ. ඉතින් ඒක කියනවා උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සප්පුරිසෝති වදාමි යෝච සිබ්බනි මච්චගා. ආස්වාසය ප්‍රසවාසය අතර තියෙන හිදස දැක්කනම් ඒක මහා පුරුෂයෙක්. ඌ ඔය කවුරු මොන ආලවට්ටම් දාගෙන ආවත් දන්නව හැමතැනම හිස්තන තිනෝක වහලා ගහන්නේ කියලා. ඉතින් ඒක නොබැලීම නොදැනීම තමයි. හැබැයි අවිද්‍යාවට නෙවෙයි වැටෙන්නේ. ඒක වැටෙන්නේ තෘෂ්ණාවට. ඔය දෙන්න තමයි අම්මයි තාත්තයි වගේ අපි සංසාරයට බඳින්නේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඉතින් දෙන්නම මරන්න කියලා තියෙන්නේ. අම්මයි තාත්තයි දෙන්නම මරන්න කියලා තියෙන්නේ. ඉතින් ඒක කියනකොට ඔළුව ඇත ගහනවා අපි අපේ බුදු ආමරු එහෙමත් කියනවාද කියලා. දැන් කියලා තියෙන්නේ. අම්මත් මරපන් තාත්තත් මරපන්. මරන්න නම් හිස්තන. ඒකට කාලේ තාම සියුම් කොටස් වලට කඩන්න ඕන. කැඩුවට පස්සේ පේන පටන් අර ගන්න එක වලක්වන්න බැරි විදිහට ඔය දෙක ඇතුලේ හිස්තනක් තියෙනවා. ඒක නොදකින්න එක තමයි භවයේ පැවැත්ම කියන්නේ. හිස්තන දැකන පැවැත්මක් නැහැ. ඒ තැන් කැඩි කැඩි යන්නේ. ඒක නිසා ඊයේ ධර්ම දේශනාවෙන් සහ ඒ කමඨාන් සුද්ධ කිරීමෙන් ගන්න පොඩි එකාගේ වීඩියෝ එක බැලිල්ලෙන් ඕකමයි අපි උනන්දු කරවලා දෙන්නේ. ඔයගොල්ලෝ මේ එක දිගට යමක් තියනකොට කිසිම එක දිගට යමක් නැහැ. කඩ කඩ වෙච්චි
තිත් රාශියක් තියෙන්නේ දෙක අතර මැද හැමතැනම හිස්තනක් තියෙනවා. අන්න එක දැක්කනම් එක දවසේ බලන්න ඕන. එක දවසේ බලන්න මුළු සංසාරෙටම. ඒක නොදැක මෙච්චර කල් සංසාරේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක බලත්වා ඒක දකිත්වා කියලා අපි යනවා ඊගාට. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මම දැන් සක්මන් කරනවා යන චේතනාවෙන් සක්මන පටන් ගත්තා. නොඑක් වර නොඑක් සිතුවිලි ආවත් මූල කර්මස්ථානයේ සිත පිහිටවන්නට හැකි වුණා. තව ඉදිරියට සක්මන් කරද්දී નિરાයාසයෙන්ම සිත සක්මනේහි පිහිටා තිබුණා. දැඩිව සතිය පිහිටා තිබෙද්දී මම කියන කෙනා නොමැතිව ක්‍රියාවක් පමණක් සිද්ධ වෙන බව වැටහුණා. ක්‍රියා කරවන්නේක් නැති බවත් වැටහුණා. මෙසේ ඉදිරියට සක්මන් කරද්දී බොඳ වීගෙන යනවා දැක්කා. ඒත් එක්කම විදුලියක් කොටනවා වගේ එකපාරටම සියල්ල නැති වුණා. වරහන් ඇතුලේ තප්පර ගානක කාලයක් වරහන් වහලා එය වැඩි වෙලාවක් තිබුණේ නැහැ. ඊට පසු නැවතත් සක්මනේ යෙදුණා. පරයන්ක භාවනාව පරයන්කේ වාඩි වී මම මෙතන වාඩි වී ඉන්නවා කියා මෙනෙහි කළා. හුස්ම රැල්ලට හිත යොමු කරගෙන හුස්ම රැල්ල දෙස මොහොතක් බලාගෙන සිටියා. ඊට පසු ආස්වාස ප්‍රස්වාස කියා සිතමින් මෙනෙහි කළා. ටික වේලාවක් ගත වෙන විට හුස්ම රැල්ලේ දිගු හා කෙටි බව තේරුම් ගත්තා. තවත් ඉදිරියට මෙනෙහි කරන විට ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වී යන අයුරු බලාගෙන සිටියා. සංසිඳීමක් ඇති වුණා. ආස්වාස ප්‍රස්වාස නෑ වගේ දැනුණා. සිතුවිලි එන්නෙත් නෑ. හොඳට සතිමත්ව එදෙස බලාගෙන සිටියා. බොහෝ වෙලාවක් හිස් අවකාශයේ දෙසම බලාගෙන සිටියා. ගරු ස්වාමීන් වහන්සේ මින් ඉදිරියට යෑම සඳහා කරුණාවෙන් උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවෙනින් නිවි සැනසේවා. එළියෙපෙකන ගමුද ඉදිරියට කැමතිද ඉදිරියපත් කරන්නට අත උස්සන්න. කවුද ලිව්වේ කියලා? මේ වගේ අපිට පටන් ගන්නකොට අපි හැම වෙලාවෙම සතිය පිටවන්නේ අරමුණක් ඇතුව. ඊට පස්සේ අරමුණේ රචනයේ, අරමුණේ විරූපණයේ, අරමුණේ මේ වෙනස් වීම බල ඉනකොට අරමුණක් නැති තැනට යනවා. එතකොට අහන්න ඕනේ අරමුණ නැති වුණාට සතිය නැති වෙලාද කියලා. අරමුණේ පිටවගෙන අරමුණේ සතිය පිටවන යනකොට ඒ අරමුණු කරගන්න ආපු සතියෙම මූල කර්මස්ථානෙම ඒ අඩේම නැතුව යනවා. එතකොට මේ අපේ හිත කියන්න හදන සත්‍ය නැතිලයි කියලා. ඉතින් අපි මෙහෙදි පුළුවන් තරම් කියනවා නිස්සාරණවලදී නෑ බය වෙන්න එපා. අයේ අරමුණේ ඇති සත්‍යයි නැති සත්‍යයි දෙකක් තියෙනවා. මේ නැති සත්‍ය යනකොට කියනවා මට දන්නව හොඳට මොකුත් නෑ. ඒකනේ ඔකේ කියවෙන්නේ. ඉතින් එතකොට මම අහනවා මේ පිටු කුඩු ඉන්න එකනාගේ යමක් අරමුණක් ඇදුවේ ඒ අරමුණේ පවත්තන සතියයි අරමුණක් නැතුව ඒක පවත්තන සතියයි ගත්තොත් වඩා කුසලතාවයේ තියෙන අරමුණක් ඇතුව පවත්තන සතියේද අරමුණක් නැතිව පවත්තන සතියේද කියලා. ඉතින් අහන්නේ මොනවද ඊගාට මොකද්ද කරන්න කියලා. ඊගාට මොකද්ද කරන්න කියලා දැන් තියෙන එකට විරුද්ධත් නේ විරුද්ධ ප්‍රකාශකෙදි මම කොයි කරන්නේ. ඊගාට මොකද්ද දැන් මං ඊගා දැන් ඒ හොලිවුඩ් වල ගෑණියෙක් හිටියලු ඉන්න ගෑණි ඔක්කොම කවුද කියලා දන්නවනේ හොලිවුඩ් වල ඉන්න ගෑණි. පළවෙනි කතාවේ බබා දැන් දෙවෙනි කතාවේ දවසේ කියනවලු මට එන්න ඕනේ මඟුල් ගෙදර කියලා. අම්මා කිව්වලු උඹ ගෙදර හිටපන්. උඹට මේක අදාළ නෑ. පොඩි කෙල්ලක්. ඉතින් ඒකට මනමාලේ ආවලු බොකේ එක අරගෙන ඇයිනකොට අර පොඩි කෙල්ල අඬන ඊට පස්සේ ඇයි කියලා හැවලු. අනේ මේ මොන මඟුල්ද මේ ළමයා මඟුල් ගෙදර ගන්න ඕනේ මං එන්න එපා කිව්වා. නෑ නෑ පව්වනේ. ඒ ගෑනු පොඩි ළමනේ යන් කියලා. ඉතින් ඔයා කියනවනේ මං අඬ ගහන්නේ නැහැ කියලා ළමයට කිව්වලු උඹ ඔය දෙවෙනි එකට විතරයි. ඊගාව කසාදෙත් නම් කොහොමඩක්ක ගෙනියන්නේ නැහැ කිව්වා. ඒතර ගෙදර මනමාලේට මොකද්ද හිතෙන්නේ? ඌටත් එතකොට දික්කසය දීලා ඉවරයි. මේ ඊගායක හිතනවයි කියලා කියන්නේ මේකට විරෝධයක්. අපි ඔතෙන්දෙම අපි අර උපාසකම්ම දීලා ඔක සාකච්ඡා කරා. ඔක වදින්නේ නැහැ. කවදාකවත් වදින්නේ නැහැ. අපිට යමක් අවශ්‍ය කරලා තියෙන වර්තමාන මොහොතේ වෛර කෙරුවොත් විතරයි. අපිට ගමක් ඕනේ, රටක් ඕනේ, කාර් එකක් ඕනේ, ඇඳුමක් ඕනේ, ඔක්කොම ඕන වෙලා තියෙන්නේ මේ මම දැන් මෙතන කියනකට වෛර කරන එකනේ. ඉතින් මං ඊගාට මොකද කරන්න කියන්නේ දැනට වෛර කරනවා. දැන් පොච්චිත්තක්ෂණ වෛර කරනවා. ඉතින් සමි තාම අමාරුවෙන් හොයාගත්ත අරමුණ නැත්තත්ට වෛර කිරීමක් තමයි ස්වාමීන් වහන්සේ මං දැන් මොකද? ඉතින් මම මෙයාට දැන් වැඩ නැති වෙලා මම අස්සෙලා මම මෙයා බිස්නස් පෙන්ෂන් ගිහලා එයා අහනවා මට ජොබ් එකක් දෙන්නේ කියලා. ඉතින් අපිට තියෙන දැන් මම මෙයාට ජොබ් එකක් දෙන එකද නැත්නම් තෝ බම්බු ගහගන් තෝ ඵලයන් නැගෝ හැඳ ගියවිලම් ඵල කියලා. එහෙම කියන එක හරියන්නේ නෑනේ. ඉතින් ඒක නිසා
මේ ලබාගත් දේ අරමුණක් නැතුව ලබාගත්ත මේ සතිය හොඳ එකක් නම් නැවත අහයිද මන් දන්නේ කොයි විදිහට අහයිද මේ ප්‍රශ්නේ කියලා. දැන් මම මේ අදින්න හදන්නේ අන්තිම ප්‍රශ්නේ මං ඊගාට මොකද කරන්නේ? ඊගාට මොකද කරන්න කියන්නේ ලබාගත් එක කක්ක කියන්න නම් තමයි ඊගා එකක් ඕනේ කරන්නේ. ඕකේ ඉන්න බලන්න. හැකි තාක් වෙලා ඒක සඳහා ඒකෙම ඉන්න මොකද්ද කරන්න ඕනේ? නෑ ප්‍රශ්න නැතුව ඉන්න ඕනේ. ඔය ප්‍රශ්නෙන් තමයි එතන කොක්ක දාන්නේ. මේ විහිං නාස්ති කරන ජීවිතේ මල් විහිං පල්. ඒ මෑනියන් විතර අනික කට්ටිය නෑ. මේකට තාම ජීවිතෙත් මලු විහිනුත් පලු දෙකම එකයි. අපිට තියෙනවා දැන් මේ පිරිසුදු කරගත්ත දැන් ඒකට කක්ක ඉල්ලනවා. දැන් අනික කක්ක පැකට් එකක් කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඉතින් සුපර් මාකට් එකේ ගිහලා අහන්න බෑන කක්ක පැකට් නෑ කොහෙවත් නැහැ. මේ යන්තම් පිරිසුදු කරගත්තාම දැන් අහනවා අනේ සාන්ත දැන් ඊගාවට කොහෙන්ද කක්ක පැකට් එකක් ගන්න. දැන් තිබුණ ටික ඉවරයි. මෑණි හරි අපහසුවටපත් වෙනවා නේ මේ ඉතිගුරුන් නැගලා අනවශ්‍ය ප්‍රශ්න අහනකොට නෑ. හරි දැන් මොකද්ද දැන් මේකේ අන්තිමට දැන් ඔය මේ හිතට ගත්තේ මොකද්ද? හිතට ගත්ත දැන් කරගෙන යන එක දිගටම කරගෙන යන්න ඕනේ. ප්‍රශ්න අහන්න නැතුව හිටපන්. ප්‍රශ්න නැතුව හිටපන්. ඔය උපයාගත්ත දෙයට ගරු කරපන්. මේ වර්තමාන මොහොත තරම් ක්ෂණ සම්පත්තිය තරම් සාසනික සම්පත්තියක් නැහැ. තව එකක් අහනවයි කියන්නේ මේ හිටි තන මෙතන කක්ක කරගෙන. අපි සක්විති රජවරු. තව කොහෙද යන්නේ? මේ වර්තමාන මොහොත ද්වේෂ කෙරුවොත් විතරනේ පරිේශනයක් එන්නේ හිතට. පරිේශන ඕනේ මොන පරිේශනද අපිට මේ වර්තමාන මොහොතේ අපි ඉන්නව ගෙඩි පිටේ මොකක්ද තව කරන්න කියන්නේ. ඒක හරියට තේරෙනවා දෙයක් ඇතුවට වැඩිය නැතුව ඉන්නකොට ඉතින් දෙයක් ඇතුව ඉන්න එක ඉතින් අපි ඔක්කොමලා දැකලා තියෙන නැතුවත් පුළුවන් සතිපා. ඒක කියන හරි. ඔහොම හිටපන්. ඊටපන්දම උඩටපත් වෙන දැල්ල හුලං වදින්නේ නැහැ. දැන් මොකද? ඔහොම හිටපන්. අරසුලන් තිබ්බොත් නේ. හුලං පහන්දැල්ල නලියන්නේ. දැන් මෙහෙම හිටලා. ඉතින් දැන් මොකද කරන්නේ? මොකද දැකලවත් නැහැ කවදාකවත්. පහන් දැල්ලක් උඩටපත් වෙන මොකද ඒ තරම්ම මේ හරසුලන් ඒක ආපු වෙලාවේදී පුළුවන් තරම් හිත බලාගෙන ඉන්න මේකට මුකුත් නොකර ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. ප්‍රශ්න අහන්නෙත් නැහැ මුකුත් නොකර ඉන්නවා. ඉතින් බලන්න හෙට වෙනකොට දැන් ප්‍රශ්න 8 තිබුණ එක 6ට බහිනවා හෙට වෙනකොට. ඊගාට 4ට බහිනවා. ඊට පස්සේ ලොකු මෑපොඩි බෑනියෝ නිකන් පෙන්ෂන් ගන්නවා. වැඩ නැහැ. දැන් හෙට වෙනකොට ප්‍රශ්න අහන්නේ නැහැ කවුරක්වත්. මොකද මේ ආමුදු බුදුහාමුදුරු ලොකු සංජය බහිනවනේ ප්‍රශ්න අහනකොට විත්තු කුරුර කැදවරන්නේ කියලා. ඒක නෙමෙයි මං කියන්නේ. හරි දැන් මෑනියෝ කියමු බලන්න සභාවට මොකද්ද තේරුම් ගත්තේ කියලා. අයියෙන් කියන්න ඕන හොඳට කට පහදලා මුහුදු පාදලා. පාදන්න නැතුව කියන මිනිස්සු hina වෙනවා මහලුකෝට. උග්ගුර පාදලා කියන්නේ අයියෙන් කතා කරනවා. මේ මෑනියෝ නිකන් අර රහස් කියන වගේ මේ මොනද මේ කර්මණම් වාර්තාව කියන්නේ. මෑනියරත් එක්ක බැන්නවා. හරි. මොකද්ද හිතට ගත්තේ මොකද්ද තේරුම් ගත්තේ කොට්ටේ ආවට පාඩි වුණාට පස්සේ? තේරුම් ගත්තේ ඒ ලබාගත්ත ඒ දේ තව දුරටත් ඒකෙම රැඳිලා ඒකම තව දියුණු කරගන්න කියනවා. ඒකේ සමාදම් වෙන්න කියනවා. සමාදම් වෙන්න. බුද්ධ ශාසනයක් මට හම්බුණා. මොකක්වත්ම නැහැ නැති බව මම දන්නවා. තවත් ප්‍රශ්න කරන්න එපා. ඔක නැති වෙයි. ඒක වෙනම දෙයක්. හැබැයි මම විහිං ඔය මේ පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා අහලා තියෙනවා. ඔය පෑදුගත් එකට බොරදිය දාන්න එපා. ආයුක කලබන්න එපා. කොහොම තියෙන්න අරින්න බුදියන් ඉන්න කොටියට බුදියන් ඉන්න අරින්න අවුස ගත්තොත් කනවා. කොච්චර ලේසිද බලන්න අවුසන පිරිසුදුකමට යන්න ඊට පස්සේ ඔහොම පිරිසුදු වෙච්ච කී ලක්ෂ කෝටි වාරයක් අපි අවුසන් නැද්ද? ඊගාට මොකද්ද කරන්න කියලා. හිතනකොට මාර්ග ඉවරයි. යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා බුදුරජාණන් සඳහන් කරන්නේ මේ ලබාගත් දේ ගැන මඤ්ඤණා කරනකොටම ඒක වෙන දෙයක් වඩටපත් වෙනවා. ඒකට තියෙන හරි ඒට අගේ කරලා ගිහලා ලැබුණානේ. බොහොම හොඳයි. හිටවා. මම නෑ ඔකට අත දාන්නේ. දැන් මම බලන්නේ මොකක් හරි නැගිටලා මම එක්ක ඇවිල්ලා අත දාගන්න. අපි කියන්නේ ඔබට ඕන දෙයක් කරගනි. මේ වැඩේට අත දාන්න දෙන්න එපයි කියලා කිව්වහම ශක්විති. සන්තෝෂද? සන්තෝෂයි. ආයෙ එහෙම ඇහුවොත් ඔය වගේ ප්‍රශ්නයක් අපි යන් ඉස්සරහට වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සතිමත් වූ ආකාරය සටහන් කරමි. සක්මන ගැටලුවකින් තොරව කරගෙන යාමට හැකිය. යම් දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නැවතීමට උත්සාහ කළෙමි. ඇසුණා කියන තැන නැවතීමට උත්සාහ ගත්තෙමි. පාදවලට දැනෙන ස්පර්ශය හෝ දැනීම එකිනෙක අවබෝධ කර ගැනීමට
උත්සාහගත් අතර එය මෙනෙහි කිරීමකින් තොරව කරගෙන යාමට හැකිවිය. ඔබ වහන්සේ කියන ආකාරයට gediya pitin කරගෙන යාමට හැකි බව කියන ආකාරයට ඔබ වහන්සේ කියන ආකාරයට gediya pitin කරගෙන යාමට හැකි බව නෑ මොකද ඒ ආකාරයට කියන පස්සේ වචන දෙක ඇහෙන්නේ නෑ. gediya pitin gediya pitin මොකද්ද මම ඕක මේ තුන් සැරයක් කියන්නේ නැද්ද gediya pitin කියලා අයියෙන් කියන්නේ දන්නේ නැද්ද? අස් කරනවද හිටන්ද විතර ඔය වැඩේ කරුවොත් මේ තෝල්ක මුදලිකමයි. ඒකට නිකන් ඒකට නිකන් කෝචොක් කරන්න හදන්නේ ඔය gediya pitin කියන එකට නිකන් විහිළුවට ලක් කරනවා. විහිළු නෑ ඔය. gediya pitinම හොඳ වචනයක් ඒක. හරි. එසේ සක්මන සිදුවෙද්දී පරයන්කය මේ ආකාරයට සිදුවිය. පරයන්කයේදී මා කයේ දැනීම ගැන සැලකිලිමත් විය. මට ලැබුණු අනුශාසනා අනුව මා නිකම් සිටීමට සිටුවෙමි. සියලු සිතුවිලි හිතේ කතාව සංසිඳී ගොස්ය. සිත උඩුකය පුරාම දුවද්දී කිසිදු තැනක්වත් හිතට ප්‍රකටව අල්ලා ගැනීමට නොහැකි විය. උඩුකය තුලම හිත හිර වී ඇතැයි සිතුනි. කිසිවක් නැති තැන මා කුමක් කළ යුතුදැයි අවබෝධයක් නැත. බොහෝ වෙලාවක් හිස් අවකාශයක් තුල සිටින විට සියුම් ශබ්දයක් මට ඇසෙන්නට විය. එය කෙරෙහි අවධානය යොමු විය. හිසේ නළල ප්‍රදේශයෙන් කැඩීමක් හෝ හීරීමක් වැනි දෙයක් එය ඊතා සියුම් ශබ්දයක් වුවද පැහැදිලිව ඇසෙන විට මා තව තවත් එයට අවධානය යොමු කළ විට ටිකෙන් ටික එය නැති වී යන අයුරු මා බලා සිටියේය. තව ටික වේලාවකින් දීප්තිමත් එළියක් සහිත නිල් පාට තරුවැනි දෙයක් මා ඉදිරියේ දිස්විය. එය එළිය වැඩි වෙමින් අඩු වෙමින් බොහෝ ප්‍රමාණයක් විය. ඒද ටිකෙන් ටික බොඳ වී යන බව මට අවබෝධ විය. පාදවල හිරිවැටීම නිසා විටින් විට ඉරියව් මාරු කර ගැනීමද සතිමත්ව සිදුවිය. හිතේ හිස් භාවය නිසා තරමක් එපා වෙන ගතියක්ද දැනෙන්නට විය. කයේ ඇතිවෙන යම් යම් දේ අත්දකිමින් අත්විඳිමින් අවබෝධය කරා යෑමට මා උත්සාහ කළෙමි. කිසිවක් නැති හිස් අවකාශයක් තුල නිකම් බලාගෙන හිඳීම හැර වෙන කල යුතු දෙයක් ගැන අවබෝධයක් නැත. මගේ යම් ප්‍රමාදයක් ඇතනම් පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය මේකේ තුන් පොලක ලියවිලා තියෙනවා මොනවත් නොකරන්න හිතාගත්තයි කියලා. හිතනවා කියන්නේ කරන එක තමයි. ඒක කියන්නේ දිත්තේ දිට්ඨමත්තන් කියන්නේ දැකවත් දේ දැකපින් අතර ගන්න. සුතේ සුතමත්තන් ඇසුදී ඇසුන් නැත කරන. මුතේ මුතමත්තන් කියන්නේ ගන්ධ රස පහත විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන්නේ හිතෙමුත් මොකුත් කරන්නේ නැහැ. හිතන්නෙත් නැහැ. හිතවිලි එන්නපයි කියලා හිතලා වැඩක් නැහැ. මොකද ඒකත් හිතවිල්ල. ඒ නිසා හරි අමාරුයි ලියන්නේ ඔය කියන දේ ප්‍රතිඵලය කියන දේ නම් ලිය හැකි. ප්‍රතිඵලය මේ ඉබේ වෙන්න ආරින එකයි තියෙන්නේ. හිතන එකත් පණිදියක් වෙනවා. ඒකත් අදිර අනාගතයක් කරන් දෙනවා. ඉතින් ඔහොම කරලා අන්තිමට ඒක හිතන්නේ නැතුවම වෙන්න හදින්න ඕන. හිතන එකත් හිතන්නේ නැතුව වෙන්න හදිනවා. ඉතින් එතකොට මම යා උඩුකුරුඤ්ඤා. මම යාට ඇඩ්‍රස් නැතුව යනවා. ඒ නිසා දිත්තේ දිට්ඨ මත්තන් එපා සුතේ සුත මත්තන් විතරක් එපා මුතේ මුතන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් මට බනවත් මේ භාවනාදී මේක වේවත් එපා නොවේවත් එපා. ලේසි නෑ වැඩි. ඉතරට යන්න තමයි විශ්ීම මේ උත්තරේ හොයා ගන්න ඕනේ. සාකච්ඡාවෙන් අපිට පොඩි අත්වලක් ලැබෙයි. පතවුවත් යමක් ලැබේවා කියලා යමක් නොලැබේවා කියලා පතවුවතපෙයි දෙකම එකයි. ඉතින් මම මේක කියන ක්‍රමයට මම දන්නවා ඒක පටලවා ගන්නවයි කියලා. මම අනේක ಜಾති සංසාරං ගාතාවෙන් බණක් කිව්වට පස්සේ පොඩි පිටිසකට කොළඹ ඒගොල්ල කියනවා හරි වැඩේ ස්වාමීන් වහන්සේ මේ ආත්මේ අම්මයි තාත්තයි පුතයි ඉන්නකොට තාත්තයි පුතයි අතර පොඩි ගැටුමක් ඇති වෙලා ඒ තාත්තා පුතාට ද්‍රෝහිකමක් කරලා ඊගාවාත්මේ පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා පුතා තාත්තා මරලා කිසිම තරහක් නැහැ. දුගාන දෙන මරලා එක්කන මරාගෙන ඊට පස්සේ ඒ කායුද ඇහුවට පස්සේ කිව්වලු ඔක මේ ආත්මෙ වෙච්ච එක නෙවෙයි ගිය ආත්මේ මේ පුතා තාත්තා මේ තාත්තා පුතා ඒ ආත්මේ කරපු වෛරක්කාරකමට මේ ආත්මෙ ඉපදලා මරාගත්තයි. ඉතින් මං කෝය තරහ ඔය පේනවනේ යන්නේ ආදරේ කිරුවොත් ඔච්චරමනේ අම්මට ආදරේ කෙරුවොත් ඔය හා සමාන වැඩක් වෙනවා.
ඉතින් ඕක කිව්වහම ඉතින් මම දන්නේ මෑණිවරු කියලා ඕගොල්ලන්ට අපි කියන්නේ. මෑණිවරුන්ට ආදරය කරන්න එපා. ඉතින් ඕක මං හිතන්නේ ඉතින් ගිහිල්ලා තම තමන්ගේ ආරාමවල ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙයි කියලා. තරහ වෙනව නරක නම් ඒහා සමානමයි අනේ අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා කියලා පැතුවොත් අරහා සමාන කොක්කක් වටෙනවා. ඉතින් අපිට පුළුවන් ද පැවිදි වුණාට පස්සෙවත් අඩු ගන්නේ නෑ මොකාටවත් ඕනේ නෑ. කරනවා නම් සීල සත්‍යයන් කෙරේ කරනවා. අරයට මට තරහත් නෑ අරයට මේකට ප්‍රේමිකුත් නෑ. මේ නොදකින් නොඅහං නොදැනීමක විතර නෙවෙයි හිතන්නවත් එපා. ඉතින් ඒක තමයි අමාරුම දේ. ඒක හරියට වහකනවා වගේ වැඩක්. සීදීනස ගන්නවා වගේ වැඩක්. මොකද අපි මේ භාවනා කියලා මේ හිතන එකයි පුරුදු කරලා තියෙන්නේ. මන්ත්‍ර ජප කරන එකයි පුරුදු කරලා තියෙන්නේ. ඒක ඇත්ත. ඒක සමතේ එහෙම තමයි. විපස්සනා ගියාට පස්සේ නෑ හිතන්නෙත් නෑ සක්මනකදී පිට යන්න ආරිනවා. හුස්ම ඉබේ වෙන්න ආරිනවා. අනේ මට හිතවිලි නොයේවා කියලා හිතන්නෙත් නෑ. මොකවත් නොලැබේවා කියලා හිතන්නෙත් නෑ. ලැබුණාට පස්සේ ඊගාට මොකද කරන්නේ කියලා හිතන්නෙත් නෑ. යංකෝ ඉතරට බලන්න තව ටිකක්. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාදයට සිහිය තබා ගමන ආරම්භ කළෙමි. ඔසවන විටදී පාදයේ සැහැල්ලු මෙන්ම බර බවද අත්විඳෙමි. පාදයේ තැබීමේදී ලනුපැදුරට එරා යන අයුරුත් එහි ඇති රළු ගොරෝසු ගතියත් අත්විඳෙමි. විටක උණුසුම්වද විටක සිසිල්වද අත්විඳෙමි. සක්මන පුරාවට පාදය ඔසවන අයුරුත් තබන අයුරුත් දකිමින් ක්‍රියාවේ යෙදෙන විට දැනුනේ ඇවිදිනවා නොව එසවීමක් තැබීමක් පමණක් බවය. මේ ක්‍රියාවේදී ඇවිදීමක් නොව සතර ධාතුවේ ක්‍රියාකාරීත්වයක් පමණක් සිදුවන බව අත්විඳෙමි. වැරදි ඇතනම් පෙන්වා දෙන ලෙස নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ආනාපාන සතිය පිම්බීම හැකිලිම තුලින් ආරම්භය ඇතිවිය. පිම්බීම හැකිලිම තුලින් ආරම්භය ඇතිවිය. පසුව මුලදී උදරය පිම්බීම සිදුවන අතර හුස්ම ගැනීමේ අවසානය හමුවන්නේ නාසය අගදීය. පිම්බීම රළුවට දැනෙන අතර එය නාසිකාග්‍රය අගට යන විට නොදැනී යන අයුරු අත්විඳෙමි. ප්‍රාශ්වාසය ආරම්භය නාසිකාග්‍රයේ පටන්ගෙන උදරයේ අවසානයේ භාගයේ ලෙස දැනුනි. මෙසේ දැනෙමින් තිබූ මෙම ආස්වාස ප්‍රාශ්වාසය නොදැනී නොතේරී ගිය අතර සැහැල්ලු ඒකාකාරී බවක් අත්විඳෙමි. ටික වේලාවකදී තුනටිය ප්‍රදේශයෙන් හටගත් ලොකු කැසීමකින් ශරීරයේ ඉහළ කොටස ඉදිරියට තල්ලු වී ගොස් සැහැල්ලු ස්වභාවයක් ඇතිවිය. මෙහි ඇති අඩුපාඩු පෙන්වා දෙමින් තවදුරටත් සිහිය පිහිටුවා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි පතමි. ඒ සක්මනේදී මේක නිකන් හතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් එසවීමක් තියෙනවා, යවීමක් තැවීමක් තියෙනවා කියලා තේරෙනකොට මේක මේ වයින් කරපු යන්ත්‍රයක් දුවනවා වගේ තේරෙනවා. ඒක හරි ලාභයි. එතකොට මම නෙවෙයි යන්නේ එකක්. හිත පිට ගිය වෙලාවක ඕක බලන්න පුළුවන් නම් හිත සද්දයක් අහන ගමන් මම තාම ඇවිදිනවා. මේක රූකඩේ යනවා. මම හිතන්නේ මගේ හිත තියෙන්නේ හිත අහන එකේ කියලා. ඒ වුණාට මේ ඇවිදිනවා. මේක දැකපු දවසේ තේනවා ඒ අහන එකත් ඔය වගේම කෝලමක් තමයි. හිතන එකත් ඒ වගේම කෝලමක්. වේදනායන එකත් ඒ වගේ කෝල. ඒ කෝලෙදි මේ කෝලමත් යනවා. අපි කියනවා එතන හිත තියෙන කියලා මෙතන හිත නැහැ කියලා. බලනකොට එහෙම කියන්න අමාරුයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිසිම තැනක සතිය නැත්තනක් නෑ. හැම වෙලාවෙම ඔබ සතියේ ඉන්නේ. ඔබ හිතනවා සතිය නෑ කියලා. තථාදිපතේය සබ්බේ ධම්මා. මේ සියලු ලෝක ධර්ම සියල්ලගෙම සතිය තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන බලන්නකෝ බත් කනකොට සතිය නැති වුණානේ. යයිදුරට සතිය නැති වුණා. සතිය කියන්නේ බත් කනකොට බත් කන එක දන්නේ නැතුණාට වෙන කොහේ හරි සතිය තියෙනවා. ඉතින් අපි චරිත සාහිතිකේ දෙන්නෙම Tamanට විරුද්ධව. විශේෂයෙන් බෞද්ධය. විශේෂයෙන් පැවිදිච්ච අය. ඒගොල්ලන් කිව්වොත් එහෙනම් උඹලා කොහොමඩක උප්පත්තියම සතිය තියෙන කියලා අම්බෝ වෙන්න බෑ. කවදාකවත් වෙන්න බෑ. ඒක මට මේක නිසා වෙන්න බෑ. මේක නිසා වෙන්න බෑ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කරුණු හොයනවා සතිමත් නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා බලන්න මේ සක්මන් කරනකොට ඉබේ සද්ද වෙනවා. ධාතු මනසිකාරයෙන් වෙනවා. සද්දයක් කාලා පිට ගිය වෙලාවේ
සද්දේ ඉඳගෙනම මම සද්දේ අහන්නේ දැන් මේ රූකඩේ ඇවිදින හැටි බලන්න. සම්පූර්ණයෙන්ම ඔළුවෙන් හිටගත්තා වාගේ තේරෙයි. එතකොට තේරෙයි මේ සද්ද අහනවා කියන එකත් ඔය වාගෙම ධාතුන්ගේ විකාරයක් මිස. ඉතින් මම පශ්චාත්තාපයට හේතු වෙනවා බලන්නකෝ ආනාපානෙන් හිත ගන්නවනේ සක්මනෙන් හිත ගන්නවනේ සද්දෙට ගියානේ පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒක තමයි පෘථග්ජනයේ හැටි. නමුත් සීක පුද්ගලයා හෝ ආර්යයන් වහන්සේ කවදාවත් මේ පශ්චාත්තාප වෙන උඹ ඕනකමට ගියා නෙවෙයි චේතනාපූර්වකව සද්ද අහන්න. ඒකත් මේක ඔය ධාතු මනසිකාර වගේ එකකින් අදගෙන ගියා. උඹ එතන ඉඳලා ඒ කක්ක ගොඩේ ඉඳලා මේ ඇවිදින්න පටන් ගත්ත මූල කර්මස්ථානේ දිහා බලපන්. ඊට පස්සේ කොන්ද කෙලින්ග එක පාට අවදි වෙනවා. ඉතින් ඒ වෙනකොට හුස්ම ගන්න නැතුවද මේ? හුස්ම ස්වභාවයෙන් යනවා. ඉතින් ඒ කොන්ද කෙලින්ග වෙලා සති කරනවා කියන වෙලාවේ පොඩ්ඩක් වටපිට නෙවෙයි නිකන් ජනේලෙන් පොඩ්ඩක් බලන්න ආනපන තියනවද කියලා තියෙනවා. අද උදේ කමටහන් සුද්ධ වුණ උපාසක මාත්‍රම මම ඇහුවා එහෙම ආපහු ආනපානට එනකොට ඇවිසිලා දානපාන කියලා. ඇවිසිලත් නැහැ. ඒකට ආනපානට ওই සත්‍ය පිට ගියා නැහැ කිසිම ගාණක් නැහැ. අපි මේකෙන් කොච්චර පෙට්‍රෝල් පොච්චරද කියලා බලන්න වගේ හිත පිට ගියා මට සත්‍ය පිටව ගන්න බැරි වුණා මට ආනාපානෙ නොපෙනී ගියා කියලා. ඒ අර තමන්ගේ අඩුපාඩුකම් දකින්න වර්තමාන මොහොත කියන එක අඳුරන්නේ නැති ක්ෂණ සම්පත්තිය දන්නේ නැති මනුස්සයාගේ හැටි වැඩිම චෝදනා පත්‍ර. ඊට වැඩි මං හරියට බීලා ජොලියේ ඉන්න මිනිහෙක් දකින්නකොට හරි සන්තෝෂයි ඌ බීලා ඉන්නේ ඌ බීලා ඉන්න බාදන පිස්සු කියනවා හරි හොඳයිනේ. ඌ කියන්නේ නැහැ මං චරිතවත් පුද්ගලයෙක් මං බීලා නැහැ නේ මම හොඳට බඩු දාලා ඉන්නේ. කාබි වෙලාට කිව්වා ගණන් ගන්න එපා මචං අපි ජොලියේ. මේ භාවනා කරන්න ගිය කට්ටිය ඊට වැඩිය බීලා. මේ ආනාපානෙන් හිත පිට ගියයි කියලා බුදුන් මේ වහකණ්ඩ හදනවා පීයෙන් දමලා ඉන්න හදනවා. ඉතින් ආනාපානෙ ගියාට වෙන කොහෙද සතිය තියෙනවනේ කොහෙද තියෙන්නේ කියලා බලපන්. එතන ඉඳලා ඒ තියෙන තැන ඉඳලා ආනාපානෙ දිහා පොඩ්ඩක් බලන්න. බුද්ධුම හිතෙයි මේ උප්පත්තියෙම ලැබිලා තියෙන නිවනක් නැහැ කියා ගන්න තමයි අපි මේ සිවුරු දාගෙන භාවනා කරලා උත්සාහ දානවා. කොහොමඩක්වත් බෑ වෙන්න බෑ. මන්නම් කොහොමඩක් අසත්‍ය තියෙන්නේ බෑ වෙන්න බෑ කියලා. ඉතින් කියන ඉතින් ඌට වෙන්න බෑ කියලාම නිකන් ඉන්න එකයි තියෙන්නේ. උත්සාහ කරන්න නෑ තියෙනවා. හිත පිට ගියා සතිය තියෙනවා. ඒ පිට ගිය සතියල ඕන්න තමන්ගේ මූල කර්මස්ථානෙත් බලන්න පුළුවන්. ඒතකොට මායя අපරාධයි. ඒතකොට කෙලෙස් ඔක්කොම බංගයි. ඒතකොට සතිය බලයක් බවටපත් වෙලා. අපි ඒතකොට කොඩියක් වනවනවා. මෙතෙක් වඩපු සතිය මම මෙතන නැතුණා එතන තියෙන බව දන්නවා මම එතන ඉඳකට මෙතන බලනවා. ආන්න ඔය දෙක තුනක් කරන්න පුරුදුනා නම් කමඨාන් වාර්තා කියවනකොට ළඟ ඉන්න කට්ටියත් නිවන් දකි. අල්ලපු ගෙදර ඉන්න මනුස්සයත් නිවන් දකි. අමාරිසයි කියනවා මේ මඤ්ඤොකත් එක ඉඟුරු කන්න හොඳ නැහැ. යාවොත් මර. ඒ විතරක් තියා මඤ්ඤොක ගහක් ගාව මනුස්සය ඉඟුරු ගහක් කියලා ඌත් මරනවලු. ඒ විතර නෙවෙයි මහත්තයෝ අල්ලපු ගෙදර මිනිහත් මරනවා කිව්වා. ඒ තරම්ම අඟුරු මඤ්ඤොකයි ඉඟුරු ගහයි ළඟ හිටෙව්වත් අල්ලපු ගෙදර මරනවා කියලා. අපි කට්ටියත් මේ සතිය වටන කට්ටිය අනේ අම්මේ මඤ්ඤොකයි ඉඟුරුයි වාගේ. පිටාර වුණ කියලා දෙයක් නැහැ. ඉඟුරු කිව්වහම මඤ්ඤොක වගේම જાතියක් තමයි. ඉඟුරු වෙච්චාම මොකෝ සතිය මඤ්ඤොක වෙච්චාම මොකෝ. අපි යමුනේ පොඩි වෑණි ඉස්සරහට. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස අද දින සක්මන් භාවනාවේ තොරතුරු පළමු කොට සක්මන් මළුවට ගොස් කිහිප වතාවක්ම සිහිය පිහිටුවාගෙන එහාට මෙහාට ගමන් කොට ඉන්පසු තබන පියවරට සිහිය තබාගෙන යන විට කය දකුණු පසට බර වී යන හැටි දාඩිය මුළු කය පුරාම වැగిරෙන අයුරු අධික බරගතිය ශරීරයේ වැනෙන හැටි සීතල ගතිය වැලිවල ගොරෝසු ගති සියුම් ගති වැටෙහි මේ හැම ගති ලක්ෂණයක්ම ඇති වී නැති වී යන අයුරු 100ට හොඳින් දැනේ අන්තිමට කය සැහැල්ලු බවට පත් වී සක්මන නොතේරෙන බවට පත් වී දැනීමක් ගෙවි ගිය බවක් වැටහෙ පරයන්කය ආනාපාන සතිය සංසිඳී ඇති හේයින් කයට සිහිය යොමු කරගෙන බලන විට බරගතිය තද ගතිය වැනෙන ගතිය සීතල ගතිය වැగిරෙන ගතිය මෙවැනි ගති ලක්ෂණ දැනේ එම මොහොතේම ඇති වී නැති වී යන අයුරු 100ට දැනේ කය සැහැල්ලුවට පත්වීමක් දැනේ උපදේශ පතමි ස්වාමින් වහන්සේට නිරෝගී සුවය පතමි. ඔය මේකේ අර ඇති වෙන ලකුණු ඇතිවීම නැතිවීම බලලා තියෙනවා. ඒ වගේම තමයි ආනාපාන සතිය ඇති වෙනවා ආනාපාන සතිය නැති වෙනවා.
සක්මණේ සතිය ඇති වෙනවා සක්මණේ සතිය නැති වෙනවා. ඒක අනිත්‍යම තමයි. සක්මණේම දිගට සතිය තියෙන්න ඕන කියලා හිතනවා නම් කවුරු හරි ඒ ඉතින් සතිය කියන එක දන්නෙත් නැතුව අනිත්‍ය කියන එක දන්නෙත් නැතුව ඒ ධර්ම ගම්බීරත්වය දන්නේ නැතුව කියන කතාව. ඒකත් එනවා යනවා. ඉතින් අර දේ දකින්නකොට මේ පේන්න හදන්නේ ඇතිවීම නැතිවීම කියලා හිතනවා නම් ආනාපාන සතිය පින්න ආනාපාන නැති සතියක් පින්නවා. සක්මණේ සතිය පින්න සක්මණ නැති ඒක ඇති. ඒකත් දැම්ම නම් ඔය වසරෙන්ට අනේ මං ආනාපාන කරනකොට ආනාපාන සතිය පිහිටියා. තව චුට්ටක ආනාපාන සතිය නෑ. අක්මන් කරනකොට සක්මණේ සතිය පිහිටියා. සක්මණේ සතිය නෑ කියලා. ඒක ලියෙන්නේ අපේ අතින්. මොකද ඒක හිතනවා ඒක අත්තරද්දගෙන නෑ අත්තරද්ද නෙමෙයි. ඒකේ හැටි එහෙම තමයි. ඒක නිසා අවසාන කතාවේදී මොකද දැම්ම කියන්නේ මම හිතාන දවෙනකොට ඉවර වෙනකොට කියනවා. මොකද්ද? සතියත් අනිත්‍යයි. උච්චර වඩන්න හදන සතියත් පැදුරක් නොකිය පැල්ලා යනවා. ඉතින් මොකටයි ඔකට අඬන්නේ? උටිම්ම කියනවා නම් ඒක තවත් බරපතල කරලා කියනවා නම් සතියත් දුක්ඛ සත්‍යයි. කියන මොකටද වඩන්නේ කියලා හිතන මොකද ආවට පස්සේ මොනවද වඩන්න දෙන්න බෑ අප්ප නැත්තම් හොඳ නෑනේ. පටන් ගත්තා නේ නිකම්ම ඔයිසපන් කිය හරියන්නේ ඉස්සලාගෙන වඩපන්කෝ රොටි හදනවා වගේ ඉන්දියාප්පන් හදනවා වගේ වඩපන්කෝ වල ඕකත් අනිත්‍යයි කියන. දවසක් දෙයක් යන්න ඕනේ. දවසක් දෙයක් ගියාට පස්සේ කියනවා ඔය වඩන සතියත් අනිත්‍යයි ලකුණු තමයි ඔය වෙලාවක සම්පන්න හිනවල නෑ. වෙලාවක සක්මන් හින වෙලාවක නෑ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඒකට මේ සතිය ගැනවත් ඔය වැඩි විශ්වාසයක් නෑ. උඹත් ඔය වගේම චපලයි උඹත් ඔය වගේ චපලයි චාටුයි උඹත් ඔය වගේම වංචනිකයි උඹත් එනවා යනවා හැබැයි උඹට නැතුව බෑ ගොයියෝ කිසිම මොහතක නැත්තේ නෑ උඹ එහෙට මෙහෙට පණි පෙන්නට හැම වෙලාවෙම ඉන්නවා කියලා බුදුහාමුදුර අපිට කල්ැතුව දීලා තියෙනවා පොඩි සංඥාවක් ඉතින් ඒක සාහිතික වෙච්ච දවසේ සිනවා කනගාටු වෙන්න දෙයක් නෑ භාවනා කරලා ප්‍රතිඵල එපා භාවනා කරන එකම නිවන භාවනා කරලා ප්‍රතිඵල එපා කරන එකම නිවන. හැබැයි ඒක සන්තෝෂයෙන් කරන්න අපෝයි වගේ මූණ පේන ගහච්ච සෝම් පිටිනේ වගේ තියන කරන්න එපා වැඩක් නැහැ. ඔක බොහොම සන්තෝෂයෙන් මං කියන්නේ. මේ කෑවට පස්සේ ටිකක් මූණ හට වෙනවා ඒක ඇත්ත. මං ඒ ඉසරවුල් බෑගෙන ආවේ අද ටිකක් ලස්සන වෙන්න ඕනේ. ඔය කරන්නේ සන්තෝෂයෙන් කරමුකෝ. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා තතෝන සුඛමං වේති. අපි මේ කරන්නේ විචාම දුෂ්කර කෘත්‍යයක්. ඒක අපි සන්තෝෂයෙන් කරනවා නිවන් දකින්න නෙවෙයි මේ වර්තමාන මොහොතේ සන්තෝෂ වෙන්න. ඊට පස්සේ ඒක අට කරගෙන කෙරුවොත් මූණ අට කරගෙන කෙරුවොත් තතෝනං දුක්ඛමං වේති. පදුට්ඨ මනසෙන් කෙරුවොත් කරත්ත පිටිපස්සේ ඇදිලා එන ගුණායි හුරේ පිටිපස්සේ එන කරත්ත රෝදේ වගේ දුක එනවා. hina වෙලා හිටපල්ලා මෑණියනේ අනේ සන්තෝෂෙන් හිටපල්ලා අප්පා. hina වෙලා හිටපල්ලා කියලා කියන්නේ මෑණිය නිකන් මිනිස්සු දිනා වෙන්න එපා. එතකොට මිනිස්සු බහනවා මිනිස්සු ගහනවා මේ මොලේ නරක වෙලයි කියලා. භාවනා කරනකොට hina වෙලා ඔක් කරන්න ගියාම මාරයට ගහන්න දැනක් නැහැ. ඌ බලනවා මේ අපිට දුක දීලා, කැස්ස දීලා, මැස්ස දීලා, වැස්ස දීලා අපි කියන ඉන්නේ ජොලි මැස්ස හිටියත් මම බලන්නේ ආනපානදියා. කැස්සාවත් බලන්නේ. ඒක මාරයට බලා ගන්න අතක් නැතුව යනවා. ඇයි මීයා මොනවා කරලා hina වෙලා නේ? hina වෙන බිම්මල් කියලා જાතියක් තියෙනවා අහලා තියෙනවද? නෑ අහලා නැද? ඒ කාවුවාම බලක් ගන්න බෑ hina යනවා. ඉතින් අපේ ඉස්සරහා ගෙදර මිනිස්සු සමහරට ඒ ගෙදර රාවිකුණු ඇත්තරම. ඉතින් මේ මිනිස්සු ඔක්කොම hina වෙනවා. ඉතින් මොවා hina හිට අපේ අම්මා මොකද තොපේ ගෙදරට hina යන බිම්මල් කැවිලා තොපිට කියලා අහනවා. ඔක්කොමලා hina වෙලා ඉන්නේ. ඒ නිසා මෙහෙදි අපි hina යන බිම්මල් ටිකක් උයලා දෙන්න ඕනේ. මේ කටියට පොඩ hina වෙලා මුණත් අඩුව ඩයල් එක හදාගෙන ඉන්න මේ අට කරගෙන බිම් බලාගෙන දුකක් තමයි මේ තන්නේ කර දුකක්. ඒ වුණාට මේ වඩන සතියත් 7-5ක වටිනාකමක් ඇති ගන්නෑ. මොකක් හරි කරන්න ඕන නිසා කරනවා ඒකත් අනිත්‍යයි ඒකත් දුකයි. ඉතින් සතියට අහුවෙන අරමුණ දුක් වෙනවා කියලා අහන්න දෙයක්ද? ඒක වෙනස් වෙනවා කියලා අහන්න දෙයක් නෑ. ඕක ගැන චෝදනා පත්‍ර ලියන්න එපා. සන්තෝෂෙන් ලියන්න. ඒකට පොඩි මෑණියෝ තිනා වෙලා කියයි මං අහන්නේ. ඔය නරකට ලිව්වම පොඩි මෑණියත් මොන නිකන් පුරුටු කර ගන්නවා. අපි යනවා ඊගාවට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේ සිටින විට ආනාපානයට සිහිය යොදවමි ආනාපාන සති හුස්ම රැලි ගණනාවක් අතර එක් හුස්ම රැල්ලක් වෙත අවධානය යොමු කරමි එවිටෙහි ආරම්භය හා ඉදිරියට ගොස් නාස්පුඩුවේ අගට ආසන්නයෙන් හැපි පිට වී යයි එසේ අවධානයෙන් සිටින විට එසේ හුස්ම රැලි ගණනාවක් හමු වේ
විටක සිහින් වේ, කෙටි වේ. එක් නාස්පුඩුවක් දෙස බලා සිටින විට අනෙකෙන්ද එලෙස සිදුවේ. හටගැන්මත්ද හැපීමද දකිමි. අවසානය සුදු පැහැයට දිස්වේ. බාහිර ශබ්ද සිතුවිලි පැමිණි විට හුස්ම රැල්ල වේගවත් වේ. එයට තදින් අවධානය යොමු වේ. තවත් විටක નિરાයාසයෙන් හුස්ම රැල්ල වසා දැමුවාක් මෙන් පෙනේ. ඊට යටින් හුස්ම ප්‍රකට වේ. තවත් විටක යම් සිතුවිල්ලක් ආ විට එය බලයක් යොදා ඉවතට තල්ලු වී යයි. හිස්ව පවතී. ආනාපානය නැවත පවතී. පරයන්කයේදී ඉරියව්ව මාරු කරන විට ආනාපානයත් ඉරියව්වත් දැනගෙන මාරු කරන විට ඉදිරිපස ඇති සුදු පැහැය මදක් හැකිලි යයි. එය ඉරියව්වේ නැවත සකස් වීමත් සමග යථා තත්වයට පත්වේ. නැවත ආනාපාන සතිය ආරම්භේ. එය මෙසේ සිදුවීම යම් දෝෂයක්ද නැතිනම් ස්වභාව ලක්ෂණයක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර හොඳට ආනාපානේ නතු කරගත්තට පස්සේ මුණට මුණ තියාගත්ත පස්සේ එක ආනාපානයක් ඇදලා ගන්න. හරිනේ ඒකේ අර හොඳට හදාගත්ත පරිසරෙමත් මේකේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා බලනකොට වෙලාව හොඳ නම් අපි හරි යෝගෙට මේක කරන ඊගාව ආනාපානෙත් අර වගේ විස්තර වෙලා පේනවා. ඊගාව එකත් විස්තර වෙලා පේනවා. ඒක මෝරන්නේ ඉස්සෙල්ලා බලන්න ගියොත් ඇඹුල් වුණොත් එකක්වත් පේන්නේ නැතු වෙනවා. ඒ නිසා හොඳට භාවනා කරලා ආනාපානෙ දැන් මට හොඳට පේනවා. තව ආනාපාන 10 15ක් පේන්න පුළුවන් කිව්වොත් එකක් අල්ල ගන්න. අරගෙන බලන්න හොඳට ටෝච් එක ගහලා බැලුවා වගේ මේකේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද. නිකන් හිතන්න කඹයක් අතර ගත්තා කියලා. අරගෙන මේ කඹේ එක කෙන්දක්. කඹේ හදලා තියෙන පොල් කෙන්දිය වලින්නේ පොල් කෙන්දක් වෙන් කරගන්න. එන්න බලපෑම මේ කඹේට එකතු වුණාට පස්සේ මේ පොල් කෙන්ද අලියෙක් බඳින තරමට බලයක් කරන් දෙනවා. වෙන් කෙරුවට පස්සේ සුටුස් කාලා කඩතයි. ඒකේ දඟ වැටිල්ලක් වැටෙනවා. දඟ වැටුණාට පස්සේ පොල් කෙන්ද අනික් පොල් කෙන්දියක එකතු වෙලා නැවක් බඳින්න පුළුවන්. හරකෙක් බඳින්න පුළුවන්. නමුත් පොල් කෙන්දක් ගත්තොත් බල බින්දිනවා. ඉතින් ආනපනෙ තොගේ බැඳුවොත් සංසාරයට බැඳෙනවා. එක ආනපනෙ වෙන් කරගත්ත ගමන් නිවන. ඒකට ගණ්ඩ හොඳට කඹේ යාලු කරගන්න. යාලු කරන වෙලාව එකක් ගන්න අරගන්න. ඔය දැන් විද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ රිඩක්ෂනිසම්. මුළු එකෙම එකක් කරගන්න. මේ විචාල සෛල පද්ධතිය එක සෛලයක් කරගන්න. ඒක අවබෝධ කරනකොට කියනවා මේ සෛලය තමයි මුළු කලාපෙම තියෙන්නේ. ඒක පේශයක් වෙනවා. ඒ පේශය මේ කෘත්‍ය කරනවා. මේකේ තියෙන්නේ මේ සෛලේ. ඊට පස්සේ ස්නායු රිම් ගාලට යනවා. ස්නායු වලට ගියාට පස්සේ ඔය සෛලේ. ඇටවලට යනවා. ඇටවලක් තියෙන ඔය සෛලේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. බලනකොට වෙන මුළු ස්ට්‍රක්චර් එකම පේනවා. ලෝකෙම තියෙන මේ පොඩි සෛල වලින් හැදිලා තියෙන්නේ. එකතු වුණාට පස්සේ මම එක්කෙනා. ගෑණියක් එනවා, පිරිමියෙක් එනවා. සෛල වෙන් කරුවට පස්සේ ගෑණිත් නැහැ, පිරිමිත් නැහැ, මොකක්වත් නැහැ. අර බලපුලුවන් කාරකම් මොකක්වත්ම නැහැ. එනි කොටු කර දැක්වීම තමයි නාම රූප පරිච්ඡේද ඥානයි කියලා කියන්නේ. පිරිසිඳ දැක ගන්න එකක් අරගෙන. ඒක කිසිම ශාස්ත්‍රීය වංශනාවක කියන එක දෙයයන් ආංශික වැඩක් උඹට එහෙම බෙදලා කවලා බලන්න බෑ. වල් එක වැරදි කියලා තමයි හැම ශාස්ත්‍රීය වංශෙම කිව්ව බුදුරන් කියවනේ කපලා බලුවේ නැත්තම් ගණන් ගන්න එපා. හැබැයි කපලා බලන්න යන්න එපා. සතිය වැඩෙනකන් ආනපනි නතු වෙනකන් හොඳට නතු කරගත්තට පස්සේ එකක් ගන්න. ඒක ගන්නෙ කොහොමද? පිටුරු කොටකට වැඩිච්ච ඉදි කට්ටක් ගන්න ඇතෙක් හොඬේ දික් කරනවා වගේ. පිටුරු කොටකට වැඩිච්ච ඉදි කට්ටක් ගන්න ඇතෙක් හොඬේ දික් කරනවා වගේ. අදාළ හැපෙන්නේ නැහනේ. අර පුංචි හොඬේ යක තියෙන පුංචි කෑල්ලේ ඉදි කට්ටක් ගන්න. පිටුරු කන්දක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒක අවබෝධ කරන්න බෑ. ගත්ත ඉදි කට්ට විතරක් කරනවා. අන්න ඒ වගේ වෙන්කොට දැක්වීම, වෙන්කොට බැලීම පුරුදු වුණොත් මේ ලෝකේ කිසිම දෙයක් නෑ අපේ ඥානෙට එහයින් ගිය දෙයක්. හැබැයි ඒගොල්ලෝ සමූහ වුණොත් අපි යට වෙනවා. බුද්ධ ඥානද කියන්නේ නලාගාරංව කුංජරෝ. මේ මහ විශාල උණු පඳුරක් ගාඩ ගිය ඇතෙක් එක එක උණු ගා ගලවනවා. ඇතා වගේ 10ක් විතර උසයි උණු පඳුර. එක එක ගලවුවාම ඇතාට මොකද්ද? මේ කිතුල් ගස් කන ඇතාට කිතුල් පිටුවෙන් හදපු ඉන්දියාප්පක් දුන්නොත් උගුරු පැටලෙයිද? අලියකට ඉන්දියාප්පක් තිබ්බාම පැටලෙයි කියලා හිතන පිස්සු. ඌ මේ කිතුල් ගස් පිටින් කන එක. ඊයෝගේ අර ඒ වෙලාවට එනකොට ඒක ගත්තා ඒක වෙන් කරලා බලනවා මේක මෙහෙම නම් ඒකත් එහෙමයි. ඕක තමයි ওই අභිධර්මයේ කියන්නේ. ඕක තමයි මේ පටිච්චසමුපාදේ කියන්නේ.
ඒක කරන්න ඔය අභිධර්ම පොත් බලලා හරියන්නේ නැහැ. භාවනා කරලා මුදුවට පදන් වෙන්න ඕනේ. පදන් වුණාට පස්සේ එකක් අරන් බලන්න. මේ විදිහට ටිකට බලන්න. එතකොට තවත් ඔය පොට දිගෑරෙයි. තියෙන සැකත් දුර වෙලා යයි. අපි යනවා ඊගාවෙකට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි සතිමත් බව ඊටාම හොඳින් වැටහේ ආනාපාන සති භාවනාවේදී හුස්ම නාසයේ අග මතු අවස්ථාවේදී හුස්ම මුලැමැද අග සෙවීමට සිත්විය ආශ්වාසයේ මුල නාසිකාග්‍රයත් අග නාභිය ලෙසද ප්‍රාශ්වාසයේ මුල නාභිය සහ අග නාසිකාග්‍රය ලෙසද වැටහේ මේ ගමන් මාර්ගයේ වැටහි මද වේලාවකින් හුස්ම සංසිඳී ගෙවි ගිය පසු මට හුරු පුරුදු ශාන්ත බව අත්විඳ නැවත මතු කය දෙස බැලුවෙමි. ස්වාමීන් වහන්ස මුලැමැද අග ගමන් මාර්ගයේ පිළිබඳව සැක සහිතය. එසේ බැලීමට සුදුසුද යන්න පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක පිළිබඳව ඔහොම පටන් ගත්තට හොඳයි. සරුවචාන්සි දේශනා කරන්නේ ගේට්ටුව ළඟ ඉන්න මුරකාරයා ගේට්ටුව හරහා යන පෙරහැරක් බලනවා වගේ මිනිහා යන්නේ නැහැ නාසිකාග්‍රේල නාභියට මිනිහා යන්නේ නැහැ. මිනිහා පෙරහැරත් එක්ක යන්නේ නැහැ. මිනිහා ගේට්ටුවේ ඉන්න ඕනේ. ගේට්ටුවේ මේ පෙරහැරේ මුල මේ මැද මේ අග කියලා බලනවා මිසක්කා බලන හිතත් ඇවිදින්න පටන් ගත්තොත් පෙරහැර බලන්න බෑ. පෙරහැරේ නටන මිනිසුන්ට පෙරහැර පේන්නේ නැහැ. ඒකට පැත්තකල බලන් ඉන්න ඕනේ පෙරහැර හන්දිය කියනකොට බලන්න. ඉතින් මේකේ හිත ඇවිදලා තියෙනවා. ඒක නැතුව බලන්න ඒකට හරියනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව හුස්ම රැල්ල දෙස අවධානය යොමුකොට මද වේලාවකින් උඩුකය ඍජුවන බවත් හිස පහතටත් දෙපසටත් හිමීට කැරකෙන බවත් වැටහුනේ ඇඳුමේ සහ ශරීරයේ ස්පර්ශේනි. එය මාගේ පාලනයෙන් තොරව සිදුවිය. හුස්ම රැල්ල දෙස සිත පිහිටුවමින්ම හිස ඍජුව තබා ගැනීමට උත්සාහ කළත් නොහැකි විය. හුස්ම රැල්ල කෙරේ අවධානය බැහැර කොට හිස ඍජුව තබා ගැනීමට හැකි විය. එය නැවත නැවතත් සිදුවිය. ඒ ගැන මට ඌයේ අකමැත්තකි. අනතුරුව හුස්ම රැල්ලේ අවධානය උඩුතොලේ සිරස් අතට යොමු කොළමි. එවිට හිස පහතට යොමු නොවිනි. උඩුතොල අවට සහ උඩුකයේ ඒකාකාරී නො වූ කම්පන චංචල බොහෝ ගණනක් අත්දැක්කෙමි. ඒ පිළිබඳව නැවතත් ඇති වුනේ අවධානය බැහැරව නොයන හේිනි. සක්මන ආරම්භා ටික වේලාවකින් මත්තුන නිදිමත ගතියක් ඇතිවේ. ඒ පිළිබඳව නම් සිතේ අකමැති බවක් ඇති වුනේ. ධර්මදේශනය කුරා කුහුඹු වාගේ පටන් නාඳුනන අයගේ හෝ මගේ සමීපතමයන් දක්වා සියලු දෙනා නිසා ඒ අයගේ කායික මානසික පීඩාවන් නිසා මගේ සිත නිතර දුකටපත් වේ. ඒ වෙනුවෙන් මට කළ හැක්කේ මෙත් වැඩීම පමණි. මෙවැනි අඳුරු සිතක් හා බොහෝ ආබාධ සහිත මහලු කයක් ඇති මට සසර දුකින් එතෙර වීමට හා මරණ මොහොතට හොඳින් මුහුණ දීමට පෙරදී තරම් දියුණු සමාධියක් නැතිවීම ගැන කනගාටුවෙන් සිටියෙමි. නමුත් ධර්මදේශනාවට සවන් දීමෙන් ඒ ගැටලුව සංසිඳුනි. මෙත් වැඩීමත් සමාධිය පිළිබඳවද බලාපොරොත්තුවක් උපදී බවත් ඒ මොහොතේ කය දෙසත් මේ මොහොතේ සිතේ ඇතිවෙන කැමැත්ත අකමැත්ත දෙස බලා සිටීමටත් ඒවා උදෙසා වීතික්‍රමණය නොකිරීමත් පමණි මට කළ හැක්කේ කියා සිතේ සහනයක් ඇති කර දුන්නාට ඔබ වහන්සේට පින් සිදු වේවා. තෙරුවන් සරණයි. ඔය ටික දිගට පාත්තගෙන යන්න බලන්න. ඒ සඳහා දිගටම භාවනා කරන්න. ඒක මොහොතක අපි තමාදීව සාහනේ කොහොම නැති වෙලා යනවා. හති කරගත්තට පස්සේ ඒක පැවැත්ීමේ වගේ කීමේ පුරුෂයාට ඒ පෞරුෂත්වයට යොමු වෙනවා. ඒ නිසා ඒක සඳහා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවකෙන් ටික සකස් කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. කමඨහන් වාර්තා ඉවරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට උපදී අනු අපි ප්‍රාර්ථනා කරන දේවල් අපට ලැබීමයි. අප කිසිවක් ප්‍රාර්ථනා නොකර වෙන යම් කෙනෙක් අප කෙරෙහි ප්‍රාර්ථනාවක් කළොත් එය ඉෂ්ට වෙයිද? ඒ ප්‍රාර්ථනා අනුව අපි තවත් සසරේ යයිද? අප කිසිවක් ප්‍රාර්ථනා නොකලත් අන් අයගේ ප්‍රාර්ථනා අනුව අපට සසර දික් කර ගන්න වෙයිද?
අප තුල ගොඩ නැගුණු මෙම ප්‍රශ්න निराකරණය කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට කිසි පාලනයක් නැහැ. ඉස්සෙල්ලා බලමු තමන්ගේ තකතිරුකම නතර කරගන්න. අල්ලපු ගෙදර තකතිරුකම නතර කරන එක වෙනුවට ඕකත් ප්‍රනිදියක් තමයි. මේ කිරුවට හරියන්නේ නැහැ නේ. අල්ලපු ගෙදර විනියට මම බැංකුවට සල්ලි දායි කියලා දන්නේ නැහැ. දැම්මොත් එම් මල කෙලියක් වෙනවා මට පොලි ගෙවන්න වෙනවා. කවුරුත් අපි බැංකුවට සල්ලි දාන්නේ නැහැ පිස්සු. මේ මිතනද? ආරච්චි මහත්තයා කියලා සල්ලි දාලා ආවිලා මුවන් පැලසේ. සල්ලි දාලා ආවිලා පහුවෙන්ද ගියාට පස්සේ මේ බොරුව කරලා තියෙන්නේ. මැනිකට ආවිලා කියනවා මේ මට සල්ලි වලට උඩින් සුද්දෙක් ගොඩක් සල්ලි දාලාලු. ඊට පස්සේ මගේ සල්ලි ගන්න විදියක් නැති. ඔච්චරලා ඉඳලා ආවා විශාල සල්ලි ගන්න කුඩින් කවුතු ගෙනත් දාලා මේ බැංකුව බැලුව මයික හොයාගන්න බැරිනවා කියලා. අර යකා බොරුව කරලා තියෙන සල්ලි දාලා නැහැ. මැනිකට ආවිලා කියනවා මේ කවුද ඇවිල්ලා උඩින් සල්ලි ටිකක් දාලා කියලා. ඉතින් මේක හරි කචල්. මොකද අපේ බැංකුවල කවුරු හරි සල්ලි දැම්මොත් ඒ මොකද කරන්නේ? මං කියනවා මාත් සල්ලි අත ගන්න ඉස්සරහින් මම පිටිපස්සෙන් අත මෙහෙම පිටියල්ලෙන් තියාිනවා කැමති කෙනෙක් දාලා යන්නේ කියලා. මේ අනුන්ගේ සීනි කිරල්ල තියෙදි පොඩි මෑණියෝ තමන්ගේ සීනි කිරා ගන්න කියලා අපි අංගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ දින කීපයක් තිස්සේ අපහට දේශනා කළ සූත්‍රයෙන්ද කමඨහන් තුලදීද ඒත්තු ගන්නන්න යන මේ ස්වභාවය පිළිබඳ නොයෙක් උපමාගෙන ගොරෝසු සියුම් වශයෙන්ගෙන මොහොතක් ඒ ආකාරයෙන් වෙලී සිටින අපව එළඹ සිහියට පත් කරගන්න මහඟු උපකාරය අපහට මේ වැඩමුළුව පුරාම මහත් ඇස්සසිල්ලක් බවට පත්වෙයි. උපදිනම් ධර්මතාවයේදී ඔබ වහන්සේ අපහට යමක් මතු කරන්නේ අන්ත දෙකට බෙදෙන තාක්කල් බෙදීමට මතුවන මම නම් වූ ධර්මතාවය ඒ තුලින් මතුවන ස්වභාවය කැමැති අකමැති හටගත්තා නම් වූ ධර්මතාවය තුල හටගත්තේ කොහෙන්ද යන වග නොදැනුණ තාක්කල් මම හටගත්ත වගයි දැනෙන්නේ මා තුල ජීවත් වූ වගයි දැනෙන්නේ යම් හේකින් යම් ශ්‍රමණයෙක් දැනගත්තොත් පවතින ස්වභාවයේ හට ගැනීමක් මිසක එය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයට පත්ව පවතින ධර්මතාවයක් බව එවිට ඒ ශ්‍රාවකයා මම එයට අයිති නැති බව නිසාම නොබැඳී යනවා පාලනය කරගන්නට යන බෙදීම නෑ මුල නොදැන දැනුණ නැති මැද ස්පර්ශ කළ නිසාත් ඒ තුලම නැවතුණු නිසාත් ඉතිරි අන්ත දෙකේ ස්වභාවය දන්නේ නැති නිසාත් ඒ තුල ජීවත් වන්න සත්‍යයක් මතු වුණා. ඒ තුල හට ගන්න රූපයන් කියාගත්ත සංඥාව සටහන දිගටම පවතින බව දැනගත් වරදවාගත් වැටහීම තවදුරටත් සසර පුරාවට ගෙන ගිය විඳින්නෙක් බවට පත්වෙච්ච විදිහ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ උපදිනම් වූ මේ අනාගතය හට ගැනීමේ බලාපොරොත්තුව දුකයයි දුක හට ගැනීමයයි දේශනා කළ වග වැටහෙයි. ක්‍රියාත්මක වෙන්න පුරුදු වී සිටින මේ සිත ක්‍රියාත්මක නොවන තැන වාසය නොකළ පුරුද්ද නැති නිසාම වෙන දේ බලා සිටීමට ඉවසීම නැති නිසාම රූපය ළඟත් සංඥාව ළඟත් මාරුවෙන් මාරුවට වෙනස් වීම ඉදිරියේ දරා ගන්නට බැරිව ඉන්නට තැනැත්තෙක් නැතුව කැමැති අකමැති බව තවදුරටත් හඬ නගන බවයි ඒ තුලින් මතුවන්නේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් තව තවත් එය ස්ථීර වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා. ලෝකයෙන් නැගෙන බෙරහඬ ඉදිරියේ නැටුමකට සූදානම් සිතට මොනතරම් මේ සූත්‍ර කමඨහන් ඒ නැටුම නතර කරන්නට උපයෝගී වෙනවාද? ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් ගත කරනවාට ඔබ වහන්සේට නිරෝගී සුවය අත් වේවා. තෙරුවන් සරණයි. ඔය වටිනා කාලේ ඔය ලීලියා ඉන්න ගත කරන්න එපා අප්පා. හොඳට සතිමත් වෙලා ඉන්න. එතකොට ඉවරයි. වටිනා කාලේ. ඕවා ඉතින් ඔය ලීලියා ඉඳී. ඔය ලියවන් කිසි වෙනසක් වෙන්නේ නැහැ. ලියන වෙලාවෙත් බලන්න මේ මොනවද කරන්නේ. පෑන් තිබුණාට, කොළ තිබුණාට ලියලා වැඩන්නේ. ඒකේ ප්‍රයෝජනේ මොකද්ද? මේ සායුවා මේ අර්ථේ පිණිස ප්‍රයෝජන පිණිස දවන්න ඉතින් එච්චරයි අපිට බලන්න ඉන්නවද කියලා ලයින් ගෲප් එකේ හරි මේ Zoom එකේ හරි කට්ටිය අවදින්නේ ඈ ප්‍රියංකා ඉන්නවද කවුරු හරි මේ අසාධ්‍ය ලෙඩ්ඩු නෝම්බර දීලා කට්ටිය නම් ඉවරයි ලෙඩ්ඩු
අවසරයි ස්වාමින් වහන්සේ Zoom එකෙන් 23 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔව්. එක ලිඛිත ප්‍රශ්නයක් හම්බ වෙලා තියෙනවා. ඔව් අපි ඒ ගමු. අවසරයි ස්වාමින් වහන්සේ 16/8/20 වෙනි දින උදෑසන පර්යංකය. පැයකට ටිකක් වැඩි කාලයක් පර්යංකයෙන් ගත කර තිබුණි. සාරාංශය ලිවීමට සිටුනි. එක් අවස්ථාවකට පසුව බාහිර ශබ්ද ඇසෙන නොඇසෙන තත්වයක් නිරීක්ෂණය විය. අරමුණු කරන දෙයට පමණක් අවධානය යොමු වන බවක් දැනුනි. වෙන වෙනම ශබ්දයටත් සිතවිලි වලටත් ආනාපානය දෙසටත් අවධානය යොමු වන ආකාරය නිරීක්ෂණය විය. ඇතිවන අරමුණු ක්‍රමයෙන් නැතිවෙන ආකාරය දිගින් දිගට නිරීක්ෂණය විය. එක අරමුණකින් තවත් අරමුණකට අවධානය යොමු වන ආකාරය ටික වේලාවක් නිරීක්ෂණය විය. යම්කිසි කාල පරාසයක් තුල අවධානය කිසිම අරමුණකට යොමු නොවන බවත් දැනුනි. හරිම ප්‍රසන්න හැඟීමක්. වාර්තා කරන්න සිතුණා. පසුගිය දිනවල දැඩිව කල්පනා කළ සමහර දේවල් විටින් විට අරමුණු වන ස්වභාවයක් තිබුණද ඒවා අරමුණු වූ සැනින් නැති වී යන බවත් ඒවාට කිසිම වටිනාකමක් නොදෙන බවත් නිරීක්ෂණය විය. ඇලාම් එක වැදුනත් සමගම නැවත ක්‍රමයෙන් ශබ්දයට අවධානය යොමු විය. ඒ එක්කම ශරීරයේ අනෙක් ප්‍රදේශ පුරාවට අවධානය යොමු කරන ස්වභාවයක් දැනුනි. අත් දෙකේ සහ කකුල් දෙකේ ඇඟිලි ක්‍රමයෙන් අරමුණු විය. ඇස් අරින්න කියා සිතවිල්ලක් නැගුණි. ඇස් දෙකට අවධානය යොමු විය. ඇස් තවමත් වැසී ඇත. ඇසිපිය වල බරගතියත් ඒවා ක්‍රමයෙන් විවර කිරීමට ගන්නා උත්සාහයත් නිරීක්ෂණය විය. ඇස් ඇරීමත් සමගම ඇස්වල ඇති තෙත් බවත් සිසිලස මුසු වූ සියුම් දැවිල්ලකුත් ඇති විය. සතිමත්ව එලාම් එක නැවැත්විය. අවසරයි ගුරු උපදේශ බලාපොරොත්තු වෙමි. ගුරු ස්වාමින් වහන්සේටත් දැනට ජීවතුන් අතර සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ප්‍රියංකර. ඔය මේකේ තියෙන ඇති වෙන නැති වෙන ගතිය සතියෙත් ඇතිවීම නැතිවීම එතන මූල කර්මස්ථානෙත් ඇති වෙන නැති වෙන කරදරවලත් ඇති වෙන නැති වෙන වේදනා සද්දවලත් යන බලනට ඒව කිසි වෙනසක් නැහැ. ඉතින් අර වැඩි පටන් ගන්නකම් මූල කර්මස්ථානයක් තියෙනවා. වැඩි පටන් ගන්නකම් පුළුවන් තරම් අපි සතිය එකක් දිගට තියාගෙන ඉන්න හදනවා. අපි හිතුවට එහෙම වෙන්නේ නැහැ. ඒ තේරුම් ගත්ත එකනට කියනවා දක්ෂ යෝගාවචරයක් කියලා. තේරුම් ගන්න නැතුව හැපි පොළවේ හැපි ආනන්න පටන් ගන්න එකනට කවදාකවත් මේ ධර්මතාවයේ තේරුම් ගන්න බෑ. ඒ නිසා වෙනස් වීම පිළිගන්නවා නම් දේවල් වෙනස් වෙනවා කියන එක පිළිගන්නවා නම් භාවනා කෙරුවට පස්සේ පොතක් ලියන තරම් තොරතුරු තියෙනවා. කවදාවත් කවුරක්වත් ඒක ස්වභාවයෙන් ඉදිරිපත් කරන යා කට්ටියක් කපලා දාන ඒවා වැරදි කියලා හිතනවා. හරි ගෙවුවා ලියනවා. ඉතින් වෙච්ච දේ නෙවෙයි ලියන්නේ Taman හරි කියලා හිතපු ටික විතරයි. ඒක වළක්වන්න බෑ. වෙච්ච දේ වෙච්ච හැටියට ලියුවා නම් අපි ඔක්කොම එකයි. වෙච්ච දේ වෙච්ච හැටියට ලියවන ආර්යයි. ආර්ය වහරේ කියන්නේ ඇති වෙච්ච දේ ඇති හැටියට කියනවා. මේක මේ අරක හොඳ නැහැ මේක හොඳ නැහැ ඒක ඉස්සර වෙන්න ඕනේ මේක පතර වෙන්න. ධර්මයේ මේක නැහැ. ඒ නිසා ඔය වෙනස් වීම දැකීමේ සාක්ෂියක් කියලා හිතලා කරනවා නම් උකට භාවනා කරන්න ඕනේ පරියංක කරන්න ඕනේ සක්මේ මොකක්වත් ඕනේ නැහැ. ඒ දින ජීවිතේ ඕනම වෙලාවක මේකට ඉඩ තියෙනවා. ඉතින් අපි මෙහෙම ඉඳලා තමයි ඒක පුරුදු කරන්නේ. පුරුදු කරලා හැම දෙයකටම යොදා ගන්න උනන්දු කරන්න වගේ වරින් වර වාර්තා කරපුවාම අපිට අනිත්‍යයත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ නිසා මේකට බාධාවක් නැත්තම් මේක දිගට කරගෙන යන්න කියලා උපදේශයක් වශයෙන් කරුණාවෙන් මතක් කරන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ අතක් එසවිලා තියෙනවා අවස්වද අවස්ථාව ලබා දෙන්න ස්වාමීන් විනාඩි 2කට 3කට වැඩි දෙන්න බෑ. විනාඩි 2 3ක් නම් දෙන්න පුළුවන්. ඔව්. නමන්ත අන්මියුට් කරලා කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය ගැන දැන් ආශ්වාස කරලා ඒක ප්‍රශ්වාසයට මාරු වෙන තරම් හිඩස තේරෙනවා. ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්න මැද අග සියුම් හරි එක තේරුම් යනවා. ඒකම හිතට එනවා මේක මේ අනිත්‍යයි මේ ඒ හුස්ම රැලි දෙකම ආශ්වාසය ප්‍රශ්වාසය දෙකම අනිත්‍යයි කියන මේ අදහසත් හිතේ මේ කැරකරකි පවතිනවා. මූල කර්මස්ථානයේට ඒකින් බාධාවක් නැහැ. මේ විදිහට ඒක එහෙම
ඒක පවත්වන්නත් පුළුවන්. ඒ ඕනනම් ඒක ඒ කියන්නේ අනිත්‍යයි කියලා හිතවිල්ල නවත්වන්නත් පුළුවන්, පවත්වන්නත් පුළුවන්. වැඩි හොඳ ඒක පැවතෙන්න දෙන එකද? ඒක නැත්නම් ඒකත් අයින් කරලා මූල කර්මස්ථානයේ දිහාම බලාගෙන ඉන්න එක වැඩි හොඳයිද? ඒකයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අවසරයි. ඔය ඇත්තටම ආස්වාසේ අග බලනට වැඩිය හරි ලේසි ප්‍රසවාසයේ අග බලන එක. ඒ නිසා ආස්වාසේ අග බලනවා කියන එකට කට්ටච්චෝලිකමට කිව්වට බලපු කෙනාට වැඩියෙන් පේන්නේ ප්‍රසවාසයේ අග. පිම්බීම හැකිලිමේ බැලුවට හැකිලිමේ අග හොඳට පේන නිසා ඒක එක නිවැරදි කිරීමක්. දෙක ඒ බලන එකට කියනවා භාවනාමය ඥාන කියලා. ඒකට කල්පනා වෙනවා මේක අනිත්‍ය දුක ඒකට කියනවා චින්තාමය ඥාන කියලා. භාවනාමය ඥාන යනවනම් අනිවාර්යයෙන්ම පිටිපස්සෙන් චින්තාමය ඥාන එනවා. ඒ චින්තාමය ඥානෙට භාවනාමය ඥානෙ ඉක්මවල යන්න දෙන්න එපා. එහෙමයි. කරත්තේ යනකොට ගුණා පිටිපස්සේ කරත්තේ ඇදලා කරත්තේම බඩු ටික තියෙන්නේ. හැබැයි මේ කරත්තේ වටිනාම තියෙන කියලා ගුණාට ඉස්සර වෙන්න ගියොත් ඉතින් ওই දෙක කාටවත් සීමාවක් නැහැ. මේ චින්තාමයන එක උඟ දෙනෙක් ඉස්සරහින් තියෙනවා. තිබ්බ ගමන් කුරේ ගෙවිලා වගේ භාගයට ගුණා යන්නේ අඩමාණ්ඩ. මොකද ගුණාට තිබ්බ කරත්තකාරය බීලා කරත්තකාරය තිබ්බ ගුණාට බීලා. ඕකේ ඒකට කුරේ ගෙවිලා වගේ භාගයට ගුණා යන්නේ අඩමාණ්ඩ. ඉතින් සමේ චින්තාමය ඥාන තිබුණාට කමන්නේ උඩ 16ක් වගේ ඉන්න කියන මාස්ටර් වෙන්න එන්න එපා. ඔබට ඕන නම් අනිත්‍යයි කියපන්, ඕන නම් දුකයි කියපන් හිටපන්. හැබැයි මම යනවා නිතරම එනේන හුස්මේ, එනේන ප්‍රශ්වාසයේ, එනේන ආශ්වාසයේ අග බලන්න යන්න බාධාවක් නැත්තම් ਉਹ හිටියහම මොකෝ අපිට නැතුවහම මොකෝ. ඒක අපි හිතට බර කරගන්නේ නැහැ. බරකට ගන්න නැතුව ඔහොම යන්නේකයි තියෙන්නේ. එහෙමයි සයන්ස් බොහොම පින් අවසරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි එහෙනම් මෙතන නැතර කරන්න. ඔව්. chat එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නිසල තපෝවනේ පසාදා පොඩි මෑණියන්ගේ. පුංචි මෑණියෝ නම් කොහොමඩක්වත් අතාරින්න බෑ අම්බෝ. මේ පොඩි මෑණියන්ටත් වැඩිය පොඩි. මම ප්‍රශ්න කියන ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ කමඨහන් වාර්තාව සක්මන මම සක්මන් කළේ වැලි සක්මන් මළුවේ. ඉස්සෙල්ලාම මම හිටගෙන මම ඉඳගෙන නෙමේ හාන්සි වී නෙමේ කියලා හිතුවා. එතකොට ඇඟ හෙලවෙනවා දැනුණා. පස්සේ වම දකුණ බලමින් සක්මන් කළා. කකුල තියෙනකොට විලුඹ වැලිවල එරෙනවා දැනුණා. තව කකුලේ වැලි ඇලිලා කියලා තේරුණා. කකුල උස්සනකොට අනිත් කකුලට බර දැනුණා. කකුල උස්සද්දී විලුඹ ඉස්සෙනවා දැනුණා. ඇඟිලි ටික බර ගන්නවා. පිටිපස්සේ කකුල හිමිහිට ඉස්සරහට ගද්දී පාවෙනවා වගේ දැනුණා. ලේනෙක් කෑ ගහනවා ඇහුණා. ආපහු කකුල සිමෙන්ති බාර් එකේ වැදිලා සීතල දැනුණා. ඊළඟට පැයක පර්යංකය. මම භාවනා ආසනයේ වාඩි වුණා. මම දැන් හිටගෙන නෙමෙයි හාන්සි වෙලා නෙමෙයි ඉඳගෙන ඉන්නේ කියලා හිතුවා. නවාගෙන හිටපු කකුල් දෙක කොට්ටේ වැදී ඇති බව දැනුණා. වාඩි වෙලා හුස්මට හිත යොමු කරා. හුස්ම උඩට යනවා පහළට යනවා බැලුවා. උඩට යන හුස්ම මගින් නැවතුණා. පහළට යන හුස්ම නැවතිච්ච තැන ඉඳන් හිමීට පල්ලෙහාට වැටුණා. මෙහෙම ඉන්නකොට කුරුල්ලෝ කෑ ගහන සද්දයක් ඇහුණා. ඒක අහගෙන හිටියා. ආපහු හුස්ම දිහා බැලුවා. එතකොට නාසයෙන් හුස්ම ඇතුළු වෙනවා දැනුණා. ලොකු ස්වාමින් වහන්සේ මට උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය විදිහට කුරුළු සද්දේ ඉඳලා ආපහු ආනපානට හිත ගන්නකොට නාසිකාග්‍රේ වැටෙනවා. බොහොම ලස්සනට පිරිසුදු කරනවා. එතකොට ඒ හුස්ම ඇවිසිලාද තියෙන්නේ. නැත්නම් අර හිතට ගිය බවක් කුරුළු සද්දේට ගිය බවක් නැතුව ෂෝක් එකකට කරගෙන යන්න පුළුවන් නම් නැත්නම් නැවත ඇවිල්ලා ආනපානට හොඳට පట్టල වෙන්න පුළුවන් නම් කුරුළු සද්ද ඇහිීමෙන් මනාපමනා පහළ වෙලත් නැහැ කෙලෙස් ඇති වෙලත් නැහැ. ඉතින් ඒක දැනගන්න පුළුවන් වෙන්නේ කොච්චර ලස්සනට නැවත ආනපානට එන්න පුළුවන්ද කියන එක. ඒක ලියන්න ඕනේ. ඒ නිසා ප්‍රසාදමෑනියට තේරෙනවා ඒක ලියන්න ඕනේ කියලා. පිට ගියා ආපවාව ආබ්බවදනකල නාසිකාග්‍රේ හුස්ම වැටුණා. එතකොට මම හිත ඇවිසිලාද හුස්මට ඒ ගන්න බැරි වුණාද කියලා ලියලා නැති නිසා හිතන්නේ යහතින් එන්න පුළුවන් උනායි කියලා. ඉතින් ඒකෙන් අපිට අර ඉපදෙන්න තිබුණ කෙලෙස් එහෙමම අහෝසි කරන්න පුළුවන්. ඕනම කෙලෙසයක් මේ ලෝකේ අහෝසි කරන්න පුළුවන්. හැබැයි ඒක හොඳට සතිය දන්නේ පිට ගිය හිත නැවත එනකොට කරදරයකින් තොරව ගෙදෙට්ට ඇවිල්ලා බැස ගන්නවා නම් කෙලෙස් වෙලා නැහැ. ඒ නිසා ඒව කෙලෙස් වෙන්නේ වෙච්ච එක ගැන කනගාටු වුණොත් පශ්චාත්තාප වුණොත් නැදකින් කිව්වොත් කුරුල්ලෝ සද්දට ලේන සද්දට බයින්ද ගියොත් ඉවරයි. එහෙනම් ඉතින් කෙලෙස්. ගියාට කමන්නේ ආපහු ආවට පස්සේ මනාප විදියට නැවත තමන්ගේ ගෙදෙට්ට එන්න පුළුවන්කම තියෙනවා මූල කර්මස්ථානට. ඒක ලිව්වේ නැත්තම් බෑ. ලියන්න ඕනේ, කියන්න ඕනේ. කියනකොට තේරෙනවා මේ භාවනාවේ ඉහළම කෙලවරක් මේ කතා කරන්නේ.
පිට යන ගැන කනගාටුවක් නෑ. පිට යන එකෙන් සතුටක් තියෙනවා. පිට ගියාට භාවනාව මූල කර්මස්ථානේ අවුල් වෙලා නෑ. ඒ නිසා මේ විදියට මෑනියුවල් ලියන්න නිතරම ලියලියා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් වෙලාවට මෑනියන්ගේ අත්දැකීම් අපිටත් හදා බෙදා ගන්න පුළුවන්. මෑනියන්ට අපිත් එක්ක හදා බෙදා ගන්න පුළුවන්. හැබැයි ඒක ඔය පුංචි අය ලියනා වගේ හරියට වෙච්ච විදියට ලියන්න ඕන. හිතාමතා කපා කොටලා යන්න එපා කිව්වොත් පැහැදිලි නෑ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා පින්පමුණ වුණා මේ පිට ගියේ හිතක් පාලනය කරගෙන ලස්සනට නැවත ආපු කතාව ලියන්න තරම් පිරිසුදු වීම ගැන. එච්චරයි අපි දැන් ප්‍රසාද මෑණියෝ නෙවෙයි සක්‍රදේවියවත් නැතර කරමු. නැතු බෑ පොඩි මෑණියෝ බලන්න. ස්වාමීන් වහන්සේ. අපි නැතර කරමු. මොකද මම එනකොටත් හැබැයි අද විනාඩි 10ක් විතර ගත වෙලා තිබ්බා. ඉතින් ඒක ලොකු ප්‍රමාණයක් නෑ. අපිට තාම තියෙන විනාඩි 40ක විතර කාලයක් සක්මන් භාවනාව සඳහා අපි ඊට පස්සේ ගෙඩිය ගහගවම නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවකට. ඒ අනුව අපේ පළවෙනි සතිවාරය સમાપ્ત වෙනවා. ප්‍රශ්න විචාරාත්මකව සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.